අයිබෝන් සුබෝදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සැප්තැම්බර් මාසයේ 24 වෙනි බ්‍රහස්පතින්දාවේ මේ විදිහට හමු වෙමින් බලාපොරොත්තු වෙන්නේ ඔබ මොනවද කියන්න අපි දන්නවා ඒ නිසාම අද දවසට අදාළ ජාතික පුවත්පත්වල මොනවද විශේෂයෙන් සටහන් වෙලා තියෙන්නේ කියලා විමසා බලන්නට ලෑස්ති. ඊයේ දවසේදී සුවිශේෂ සිදුවීම් ගණනාවක්ම අද ප්‍රමුඛ පුවත් නැත්නම් ප්‍රධාන කාරණා අතරට එක්කාසු ඇති බවක් පෙනෙන්න තිබෙනවා. අද පුවත්පත අද ඉස්සෙල්ලාම බැලුවොත් පෙනෙන්න තිබෙන ප්‍රධාන පුවත බවට පත් වෙන්නේ 20ට එරෙහිව අධිකරණයට තවත් පෙත්සම් 5ක් සමගි ජන බලවේගයේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පාර්ශව 5ක් ඊයේ දිනේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යයි 20ට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් ගණන 6 දක්වා වැඩි වේ. මීට පෙර ඉදිරිපත් වූ පෙත්සමත් එක්ක සමස්ත පෙත්සම් සංඛ්‍යාව 6ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තමයි මේ පෙත්සම් මගින් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඉදිරියේදී අපි බලමු තවදුරටත් පෙත්සම් ඉදිරිපත් වෙනවාද මේ පෙත්සම් විභාගයට ගැනීමදී මොන ආකාරයෙන් නීතිමය තත්ත්වයන් ක්‍රියාත්මක වේවිද තීන්දුව කොයි ආකාරයෙන් ලැබෙවිද කියන එක අපිට ඉදිරියේදී බලන්න පුළුවන්. ඒ අනුව බොහොම පැහැදිලි කාරණාවක් තිබෙනවා මෙතනදී මෙලෙස පෙත්සම් ඉදිරිපත් වීම ඒවා විභාග කිරීමට කාලය ගත වීම මේ ආදී හේතු කොටගෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තවදුරටත් පාර්ලිමේන්තුව තුල දිගටම ඇදී යන තත්ත්වයක් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඒ ගැන අපි බලමු අනෙක් පුවත්පත්වලත් යම් යම් වාර්තාකරණයන් තිබෙනවාද කියන එක. අද පුවත්පත නම් සිය ප්‍රමුඛ පුවත බවට පත් කරගෙන තිබෙන ආකාරයක් තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. අනෙක් පුවත්පත්වල එක් එක් ආකාරයේ පුවත් වාර්තා තියේදී මව්බිම මුල්පිටු වාර්තාවක තිබෙනවා 20ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක් ගොනු කෙරේ කියලා සඳහන් කරලා. ඉන් අනතුරුව අපි අද වැඩිපුර කතාබහට ලක් වෙලා තියෙන ප්‍රධාන සිරස්තලයක් බවට පත් ඇති කාරණාවක් තියෙනවා. ඒ වෙත අවධානය යොමු කරලා එමු. අරුණ පුවත්පත ඇසුරින් උපුට ගත්තොත් මාස 3ට කුඩු ගිණුමේ කෝටි 23ක් අයිතිකරුවෝ මීගමුවේ කියලා අරුණ අද එය වාර්තා කොට තිබෙනවා. මේ පුවතම අපි බලමු අනෙක් පුවත්පත්වල කොහොමද සඳහන් වෙන්නේ. මව්බිම දක්වනවා මීගමුව නගර සභා කම්කරුවාගේ ගිණුමේ කෝටි 18ක් කුඩු ජාවාරමෙන් කෝටි 31ක් හොයලා ඉතුරු කෝටි 13 වැඩේට සම්බන්ධ අනෙක් දෙදෙනාගේ ගිණුම්වල කියලයි සඳහන් වෙන්නේ. අපි ඒ කාරණාව දකිනවා නැවත වතාවක් දිවයින ප්‍රධාන සිරස්තලය ලෙස ප්‍රධාන සිරස්තලය ලෙසම කුඩු ගිණුමක කෝටි 49ක් කියලා ඔවුන් වාර්තා කරනවා. හිමිකරු කුඩු අංජුහා ඇල්ටෝ ධර්මයේගේ ජාලයේම අයෙක් මීගමුව නගර සභා සේවකයාගේ ගිණුමටත් කෝටි 18ක් අතුරු ගිණුම් දෙකක හිමිකරුවෝ අත්අඩංගුවට කියලා තමයි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මේ ගණන් මිනුම් ඉලක්කම් කොහොම වුණත් මෙච්චර කෝටි ගණනින් මුදල් මේ ගිණුම්වල සංසරණය වෙනකොට මෙවැනි වෘත්තයක යෙදিলা ඉන්න අය වෙනකොට මේ ගැන සැකසංකා ජනිත වුණේ නැද්ද කියන කාරණාව තමයි අපිට මුලින්ම පැන නගින පැනේ බවට පත් වෙන්නේ. කෝටි ගාණක් කම්කරු වෘත්තයක යෙදিলা ඉන්න කෙනෙක් අතේ කොහොමද සංසරණය වෙන්නේ කියන එක බරපතල කාරණාවක්. කෙසේ හෝ වේවා දැන් මේ වන විට මේ පහුගිය කාලේ ඉඳන්ම සිද්ධ වෙන මෙවැනි ක්‍රියාවන් හමුවේ මුදල් උපයා ගන්නා මාර්ගයන් පිළිබඳව එකිනෙකාගේ මුදල් උපයා ගන්නා මාර්ගයන් පිළිබඳව අවධානයෙන් ඉදීමත් වැඩි වෙන ස්වරූපයක් තමයි දක්නට ලැබෙන්නේ. බැංකුවලටත් මෙහිදී සුවිශේෂ කාර්යභාරයක් පැවරෙනවා. මුදල් තැන්පත් කිරීමේ තැන්පතු බහර ගැනීමේදී විශේෂයෙන්ම ඒ මූලාශ්‍ර මොනවාද කියන එක පිළිබඳව ඇතැම් වෙලාවට ඔබ දකිනවා ඇති. මුදල් තැන්පත් කරන්නට යාමේදී දැන් ATM යන්ත්‍ර මගින් එහෙම මුදල් තැන්පත් කරද්දී විමසීම් පවා කරනවා ඇතැම් බැංකුවලින්. ඒ ලබාගත් මූලාශ්‍ර මොනවාද කියන එක එහිදී නම් අවශ්‍ය ඕනෑම කාරණාවක් සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ ගිණුම් පවත්වාගෙන එන අය පිළිබඳව තොරතුරු පිළිබඳ අවධානයෙන් කොහොමද මෙච්චර මුදලක් සහ ඒ වගේම තමයි රටේ පෞද්ගලික කාලේ අවධානය යොමුණු තවත් කාරණා තමයි හිටි හැටියේ ධනවතුන් වීම පොහොසතුන් වීම පිළිබඳව. හිටි හැටියේම ඇතැම් අය මහා පරිමාණ ආකාරයෙන් තමන්ගේ යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන සුඛිත මුදිත ජීවිත ගත කරනකොට ඒ කොහොමද ඒ තත්ත්වයට පත් වෙන්නේ කියන එක පිළිබඳව අවධානය දෙන්නට ඕනෑ කියන එක අවධානයට ලකුණු කාරණාවක්. ඉතින් මේ සියල්ල එක බැලුවාම මේ
කොහෙන්ද මේ මුදල් ආවේ කියන එක හොයන්නට බැරි කමක් වෙන්නේ නැහැ. සහ අපි නොසිතන ආකාරයේ අය සතුව මේ මුදල් තිබීම සහ ඒ අයව භාවිත වීම මේ කුඩු ජාවාරමේදී අපිට දකින්නට ලැබෙන තවත් සුලභ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ජාවාරමේදී කියලා අපේක්ෂා නොකරන එක පැත්තකින් විශ්වවිද්‍යාල සිසුන් නැතැම් වෙලාවට පාවිච්චි කිරීම මේ සඳහා ඒ වගේම අඹු සැමියන් ජෝඩු පිටින් පාවිච්චි කරන එක කාන්තාව විශේෂයෙන් ඒ වගේම මෙවැනි අය කලින් අපිට මතකයි ඇතැම් පළාත් පාලන ආයතනවල සේවය නියුතු නිලධාරීන් මෙවැනි අයවත් භාවිත වුණා මේ මුදල් ජාවාරම සඳහා මුදල් සංසරණය සඳහා කුඩු ජාවාරමට. ඉතින් ඒ ආකාරයෙන් විවිධ පාර්ශ්ව සමාජය තුලින් සම්බන්ධ කරගෙන ඒ අයට විවිධ වරදාන වරප්‍රසාද දෙමින් මේ කටයුතු සිදු කරගෙන යන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉන් පසු අපි තවත් ආන්දෝලනාත්මක පුවත් වාර්තාවක් දකිනවා මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට අන්තවාදයේ වපුරන්න හිජාස්ගේ Save the Pearl NGO-වට කටාර් වලින් මිලියන 13ක් එවලා සල්ලි උවේ රට නීති විරෝධී සංවිධානයකින් CID අධිකරණයේදී හෙළි කරයි. මේ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධව කෙරෙන පරීක්ෂණ කටයුතු අවසන් බව අධිකරණය මගින් දැනගන්නට ලැබෙනවා. අධිකරණයේදී හෙළිදරව් වුණා මේ පිළිබඳව. කෙසේ වෙතත් ඔහුට මේ ආකාරයෙන් ඔහුගේ රාජ්‍ය නොවන සංවිධානයක් වෙත මුදල් ලැබුණු ආකාරයත් ලැබුණු මුදල් මොනවාටද යෙදවුණේ කියන එකත් මොනවා අරමුණු කරගෙනද මේ මුදල් එව්වේ කියන එකත් පිළිබඳව සෑහෙන සැකයක් මේ වන විට මතුවී තිබෙනවා. මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් සංවිධානයකට කටාර් රාජ්‍යයේ නීති විරෝධී සංවිධානයකින් අන්තවාදී ක්‍රියා සඳහා රුපියල් මිලියන 13ක මුදලක් ලැබී ඇති බව විමර්ශනවල දී අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ හෙළිදරව් කළ බවයි මේ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු තවත් මොනවද තිබෙන සුවිශේෂ පුවත් වාර්තා කියලා. ඒ අතරේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ජනාධිපතිවරයා ඊ හදිසියේම නිරීක්ෂණ චාරිකාවක යෙදුනා නිවාස අධිකාරියේ නාරහෙන්පිට කාර්යාලයේ. එයාද අරුණ පුවත්පත වාර්තා කරන්නේ නිවාස අධිකාරියේ නාරහෙන්පිට කාර්යාලයට ජනාධිපති කඩාපණී කියලා. ඒක ඇත්තටම හිටි හැටියේ පැමිණීමක් හදිසි මෙහෙයුමක් ගැටලීමක් විදිහට සඳහන් කළත් වරදක් නැහැ. මොකද එතුමාට ලැබුණු යම් තොරතුරු මත පදනම්ම තමයි මේ ආකාරයෙන් ශනිකවම ක්‍රියාත්මක වෙලා මේ ස්ථානයට ආවයි කියලා සඳහන් වෙන. අද දිනමින පුවත්පතත් සිය ප්‍රධාන ඡායාරූපය බවට පත් කරගෙන තිබෙන්නේ මීට අදාළ කතාව. ඒ කතාව ඇතුලේ ඒ ආයතනයේ නිලධාරිනියත් එක්ක ආබාධිත පුද්ගලයෙක් සහ ජනාධිපතිවරයා සිටින ඡායාරූපයක් අපිට දකින්න පුළුවන් දිනමින පත්තරේ. නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරහෙන්පිට කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා මෙලෙස පැමිණියා. එහිදී මේ ආබාධිත පුද්ගලයෙක් Tamanගේ දුක් ගැනවිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා අපටත් ප්‍රවෘත්ති වාර්තා තුළින් දකින්නට ලැබුණා. අපි ලංකාදීප පත්තරයේ මේ ගැන වාර්තාවට යොමු වෙමු. නිවාස අධිකාරී කාර්යාලයට ජනපති හදිසියෙම එයි. අද මෙතනට ආවාම එළවලා ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඇයි ඔයගොල්ලෝ මිනිස්සු එලවන්නේ? ජනාධිපතිවරයා එහිදී විමසූ කාරණාව එලෙසින්ම ලංකාදීප පුවත්පත වාර්තා කරද්දී මේ ගැන අපේ පුවත් වාර්තාවකුත් තිබෙනවා. අපි සූදානම් ඔබට දැන් පෙන්වන්න. නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරහෙන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණේ සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී. ඔයගොල්ලෝ මොනවද කරන්නේ? දැන් මෙතනට ආවම එලවලා. දැනගන්න නැත්නම් මෙතන ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා අද ඇවල දෙන්නෙක්ම. දැන් මම ගන්නද ෆෝන් එකට? ඔයගොල්ලෝ මෙතන පියන් කෙනෙක් නැහැ කිව්වලු, ක්ලාක් කෙනෙක් නැහැ කිව්වලු. ඔය ඉස්සරහ ඉන්නවද ඒක ගන්න බැරි සංහිඳවන්න කියලා. කවුන්ටර් නැහැ කිව්වලු. ඇයි මිනිස්සුන් එලවන්නේ? දැනගන්න මේ දෙන්නේ. ගන්න ඔයගොල්ලෝ දුප්පු දෙන්නේ. ඔයගොල්ලෝ මොනවද සල්ලි එක්කව කරන්නේ? ඒවයි කුලි. කුලි වාරික එකතු කරනවා. ඊට අමතරව පරණ 89 ඉඳන් දුන ණය තියෙනවා. ඒ වගේ මාසික ඒව ගෙවන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊයේත් ඇවිල්ලා අදත් ඇවිල්ලා. කවුරුත් නැහැ ගිණුම් මාසේ කවුරුත් නැහැ කියලා. ඔයත් මෙතන වැඩ. ඇයි එලවන්නේ මිනිස්සුන්? ඒක ඔබිනු දැන් මම කරන්නේ. අද කීයක් එක්කව කරාද? අද කී දෙනෙක් ගත්තද?
නිමල් කරේරටත් කතා කරලා කිව්වා. ඕගොල්ලන්ගේ ලේකම්තුමාට. අද දවසේ මට දෙන්නේ මොන බ්‍රාන්ච් එකකට දාව කිව්වේ මැනි ටවුන් එකේ කොතන ඔෆිස් එකටද? RMB එක ඉස්සරහා තියෙන එකද? අපි හිටියා මේ ගණන්තුමා පැය දෙකමාරක්. දැන් ඊයේ ආරම්භ තමයි අමාරුට ගියේ 12:45ට අපි එතනින් ආවේ. ඔව්. හරි පාරක්කුයි ගණන්තුමා වැඩ කරනවා ඒ කියන්නේ ස්ටාෆ් එක නැහැ කිව්වා. ඊයේ තාවද? ඊයේ තාවා. ඊයේ මොකද උනේ? ඊයේ ඇවිල්ලා මේ අපේ විස්තරේ හෙව්වා අපි කෝල් එකකුත් දීලා තමයි ගණන්තුමා අද නෝකටයි කම්ප්ලීට් කරන්නේ. ඇයි ඉතින් එහෙම කරන්නේ? ඉතින් අඩුවක් තියෙනවා මොකද ඔය වගේ එකක් කරන්න ස්ටාෆ් එකක් අඩු වෙන්න තියෙනවා. අපිට මනනාවක් ප්‍රත්‍යාශ වෙනවා ජනාධිපතිතුමනි ගවට කාලවත් නැහැ. එතන කියනවා මෙතන මේ ඔක්කො ප්‍රශ්නේ මගේ මම තමයි මේ ඔක්කො ලියලා දාලා මම පොලිසියට කියලා ලක්ෂ එකමාරක්. එතකොට කිසිම වැඩක් කරන්න බෑ මේ මාත්‍යාවට. මට මේ අඩුපාඩු කරලා දෙන්න ජනාධිපතිතුමනි කරුණා කරලා. ඔබතුමාට තමයි කියන්න තියෙන්නේ මෙතන මම උදේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා දවල් කාලයක් නැහැ. බලන්න টয়ලට් එකක් නෑ එතනම බලන්න මාත්‍යා මට කරුණා කරලා මගේ අඩුපාඩු ඔක්කොම කරලා දෙන්න. ආවදින් ගෙදරින් එළියට දාන්න හදන්නේ. ඔක තමයි කියන්නේ. බලන්න ඊට. ඇතැම් වෙලාවට ඇතැම් සේවක සේවිකාවන්ගේ නිලධාරීන්ගේ ආකාරක්ෂම සේවයත් එක්ක මුළු මහත් ආයතනයම පත්වන්නේ අපකීර්තියකට වැඩි දෙනෙක් හොඳින් සේවය කළත් එක්කෙනෙක් දෙන්නෙකුගේ සේවය නිසි පරිදි සිදු නොවුනොත් එවැනි තත්ත්වයන්ට පත්වන්නටත් පුළුවන්. ඉතින් මේ පසුපස තව තවත් කාරණා තිබෙන්නට පුළුවන්. මේ පිළිබඳවත් ජනාධිපතිවරයා ඇතැම් විට අවධානය යොමු කරાવી යොමු විය යුතුයි කියලා අපත් විශ්වාස කරනවා. මේ ආයතනයේ පමණක් නෙවෙයි තව තවත් ආයතන තුලත් මෙවැනි තත්ත්වයන් තිබෙන්නට පුළුවන්. මොකද ජනතාව විවිධ මැසිවිලි නගනවා අපටත් ඇහිලා තියෙනවා රාජ්‍ය ආයතන වලට එහෙම ගියාම විදිනට වෙන අපහසුතා අවහිරතා රසක් පිළිබඳ මාධ්‍ය නිවේදන දෙකේ තීන්දුව ආද සහායක රදගුරුවරු තිදෙනෙක් මෛත්‍රී කොමිසමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා යන මහත්වරුට හා මැක්ස්වෙල් සිල්වා ඇන්ටන් රංජිත් ඇන්තනි ජයකොඩි යන කොළඹ සහායක රදගුරුතුමන්ලාටද පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින්නයි නොතේසි නිකුත් කරන ලෙස කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ඊයේ නියෝග කළ බව සඳහන් කරනවා ලංකාදීපේ මේ පුවත විස්තර කරමින් ඒත් එවක හිටපු පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබා දෙන අතරතුරදී පසරු 4ට පමණ හිටපු ජනාධිපතිවරයා මේ සාක්ෂි ලබා දීම නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. එහිදී ඔහු මේ ශාලාව තුළට පැමිණිලා තනිවම උදකලාව අසුන්ගෙන මේ බලා සිටි බවක් කියනවා. විනාඩි 45ක පැයක පමණ කාලයක් ඒ බලා සිට පිටව ගියා. ඊට පෙර ආතුවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳ ප්‍රකාශ ලබා දෙන කොටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ කෙටි වේලාවක් බලා සිට පිටව ගිය බව අපට දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඊයේ එලෙස පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය දිගින් දිගටම උත්සාහ කළත් එතුමාගෙන් යම් ප්‍රකාශයක් ලබා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඔහු නිහඬවම පිටව ගිය ආකාරයක් තමයි දකින්නට ලැබුණේ. බලන්න ප්‍රකාශ කරනවා දකින්නට ලැබුණේ. කෙසේ වෙතත් අපිට අද දකින්නට පුළුවන් පුවත්පත් තුළ විවිධාකාරයෙන් වාර්තා පළ වී තිබෙනවා. එදී ඊයේ දවසේදී පොලිස්පතිවරයා විදිහට කටයුතු කරපු පූජ්‍ය ජයසුන්දර මහතා කළ ප්‍රකාශයන් පිළිබඳව මේ අරුණ ඇතුල් පිටු වාර්තාවක දැක්වෙන කාරණා සහරාන්ලා ගැන විමර්ශන නොකරන්නයි ජනපති මෛත්‍රී මට කිව්වා. ස්වාධීන පොලිස් කොමිසම සක්‍රියව තිබියදීත් මාරු කිරීම් වලට ජනපති බලපෑම් කළා. ජනපති අගමැති විරසකය නිසා ආරක්ෂක උපදෙස් ගැනීමේදී මම අසීරුතාවට පත් වුණා. පූජිත්ගේ සාක්ෂිය ඇසීමට මෛත්‍රී කොමිසමේ අඩහෝරාවක කියලා කාලයක් සිටියයි කියලත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් තමන් මුහුණ දුන්න අභියෝග අසීරුතා කීපයක් පිළිබඳවම මෙලෙස පූජිත් ජයසුන්දර මහතා ඊයේ කොමිසම හමුවේ අනාවරණ කළ බව කියවෙනවා. අද පුවත්පතේ තිබෙනවා වාර්තාවක් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හේමසිරිට පූජිත් එරෙහි විමර්ශන අවසන්. ඉදිරි පියවර සඳහා උපදෙස් ගැනීමට නීතිපතිට විමර්ශන ගුණ යවා ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැතැයි CID අධිකරණයට දැනුම් දුන් බවත් මේ පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා. අපි බලමු අනිකුත් පුවත්පත් තුලත් මේ ගැන යම් වාර්තා පළ වී තිබෙනවාද කියන කීයක වඩාත් කතා බහට ලක් වුණා
මේ පිළිබඳව අපි දිනමිනේ දකින්න ප්‍රධාන සිරස්තලයේ විදියට මොවුන් වාර්තා කොට තිබෙනවා මුස්ලිම් අන්තවාදීන් ගැන පරීක්ෂණ සියල්ල නවත්වන්නයි මෛත්‍රී කිව්වා අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත් ජයසුන්දර කියයි කියලයි දිනමින එය වාර්තා කොට තිබෙන්නේ. ඒ වගේම මව්බිම පුවත්පතේ මේ පිළිබඳ තියෙන වාර්තාවේ දකින්නට පුළුවන් හිටපු ජනපති මෛත්‍රී ස්වාධීන පොලිස් කොමිසමට ඍජුවම බලපෑම් කළා. අන්තවාදී ක්‍රියා ගැන විවෘත විමර්ශන කිසිවක් කරන්න එපා කිව්වා. හිටපු පොලිස්පති පූජිත් පාස්කු කොමිසමේදී කියයි කියලයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධව නිලන්ත ජයවර්ධන මහතාට අදාළ වගකීම පවරන්නට කියලා එතුමා ඒ සම්බන්ධව කටයුතු කරાવી කියලා පූජිත් ජයසුන්දර මහතාට නිවත්ව කටයුතු කරන්න කියලා විවෘතව මේ පිළිබඳව කරුණු මේ පිළිබඳව ක්‍රියාත්මක වීම අනවශ්‍ය බවත් ජනාධිපතිවරයා දැනුම් දුන් බව තමයි ඔහු මෙහිදී කියන්නේ. දිවයින වාර්තාවේ තියෙනවා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ කටයුතු නිලන්ත කළාම ඇති බව හිටපු ජනපති කිව්වා. STF අයිතිය ගැන ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. පොලිස් ඇඳරි නීතිය දමන්න ජනපති හා අගමැතිගෙන් විමසුවා. සමහර ඝට්ටන මමම දරාගත්තා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු කොමිසමේදී කියයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දෙපැත්තකට ගමන් කරන කාලයක මෙවැනි සිදුවීමක් සිදු වෙනකොට එහිදී පහළ සිටි නිලධාරීන් ඒට මුණ දුන්නු ආකාරය පිළිබඳව එක් අවස්ථාවක් පමණයි මේ අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. අර එතුමාටත් ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ ඉන්නට සිදු වී ඇති බවක් මේ කියන කාරණා අනුව පෙනී යනවා. ඉතින් මෙය සමස්ත රටේම රාජ්‍ය සේවයේම බොහෝ කටයුතු වලට බලපාන්නට ඇති බව තමයි මේ කියන කාරණා අනුව පෙනී යන තත්ත්වය බවට පත් වෙන්නේ. ඊළඟට අපි බලමු තවදුරටත් අවධානය යොමු කරලා තිබෙන සුවිශේෂ කාරණා වෙත. අරුණ කරන වාර්තාකරණයක් මේ පොලිසිය ඉන්නේ මන්ත්‍රීලගේ ෆයිල් උස්සන් යන්න නොවේ. ඊයේ පාර්ලිමේන්තුව තුළ ටිකක් උණුසුම් කතා බහක් ඇති වුණා මේ ඔවුන්ට ලබා දෙන ආරක්ෂාව පිළිබඳව. ඒ ගැන අදහස් දක්වමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විදිහට චමල් රාජපක්ෂ මැතිතුමා ඊයේ හොඳ පැහැදිලි කිරීමක් කරනවා අපට දකින්නට ලැබුණා. බුද්ධික පතරන විපක්ෂයේ මන්ත්‍රීතුමා තමයි මේ කාරණාව ඇදලා ගත්තේ. විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය වැටලීම හිම දිගින් දිගටම සිදුවනකොට මේ මැති ඇමතිතුමන්ලාගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ කියලා. හැබැයි එහිදී චමල් රාජපක්ෂ මහතා මතු කළ කාරණාව බවට පත් උනේ රට ආරක්ෂිත නම් රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සහතිකයක් තිබෙනවා නම් 225ට අමුතු ආරක්ෂාවක් ලැබීමේ ලබා දීමේ අවශ්‍යතාවයක් නැති බව. හිටපු ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 4-2ට බැස්සීම පිළිබඳව තමයි මේ කතාබහ දිග්ගැස්සුනේ. කෙසේ වෙතත් එහිදී වඩාත් චමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළ කාරණාවක් තිබුණා. අපි කරන්නේ රජයක් විදියට රට ආරක්ෂිත තැනක් බවට පත් කිරීම. ඒ නිසා රට ආරක්ෂිත තැනක් බවට පත් කරාම අමුතුවෙන් ආරක්ෂාවක් විශේෂයෙන් සපයා දෙන්නට අවශ්‍ය නැහැ කියලා තමයි එතුමා නම් එහිදී ප්‍රකාශ කළේ. බලමු මේ ගැන වෙනත් ආකාරයක වාර්තාකරණයක් අනෙක් පුවත්පත්වල තිබෙනවාද කියන එක. දිනමිනත් වාර්තා කරනවා මන්ත්‍රී ආරක්ෂාව වැඩි කරන්නේ නැහැ. මේක ඊයේම පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වූවක් නෙමෙයි. විපක්ෂයෙන් මීට පෙරත් ඉල්ලා සිටියා ආරක්ෂාව වැඩි කරන්න කියලා. අපි දැක්කා මීට පෙර ආතුව සමගි ජන බලවේගයේ මහලේකම්තුමන් එහෙමත් මේ ගැන ඉල්ලීමක් කොට තිබුණා ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නට කියලා. ඊළඟට අපි අවධානය දෙමු මේ කෝපා සභාපතිත්වයටත් මහාචාර්යවරයෙක් පත්වීම පිළිබඳව අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෝප් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන් ගිණුම්කාරක සභාවේ සභාපතිත්වයට පත්වීම පිළිබඳව එලෙස වාර්තා පළ වෙනවා. වගේම අරුණ වාර්තාවේ දැක්වෙනවා එක් මං කලින් කිව්වේ අද පුවත් වාර්තාව අරුණ වාර්තාවේ දැක්වෙනවා කෝපා දුර මාධ්‍යයට වහනවා. ජොනි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා කෝප් සහ කෝපා මාධ්‍යයට විවෘත කරන්නේ නැහැ. දැන් මින් පෙර පැවති රජය මේවා මාධ්‍යයට විවෘත කරනකොටත් යම් ආందోලනාත්මක තත්ත්වයන් ඇති වුණා. දැන් ඒ සඳහා එතුමා එම ප්‍රකාශ කරනකොට කෝපා එකේ දොර අරිනවා කියලා තිස්ස විතාරණ මහාචාර්යතුමන් කියනවා. කෝපා ගිණුම්කාරක සභාවේ හමුවීම් කටයුතු මාධ්‍යයට විවර කිරීම සඳහා සූදානමක් තිබෙනවා. ජනතාවය දැනගත යුතුයි දැකිය යුතුයි කියලා තමයි ඔහුගේ ස්ථාවරය බවට පත් වෙලා තින්නේ. අපි බලමු මේ දෙකේම ස්ථාවරයන් කෙසේ වේවිද කියන එක ඉදිරියේදී අපට දැනගන්නට ලැබෙවි. ග්‍රාම නිලධාරීන් දින 3ක් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන්ගේ කටයුතු විධිමත් කිරීමට පියවර ගන්නා බව තමයි මේ පුවතත් එක්කම සඳහන් වෙන්නේ. රාජ්‍ය විශේෂයෙන් මේ රාජ්‍ය ආයතනවල ක්‍රියා
පටිපාටින් පිළිබඳව නැවත සමාලෝචනය කිරීමත් එක්ක රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු නැවත සමාලෝචනය කිරීමක් එක්ක තමයි මේ ග්‍රාම නිලධාරීන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු වෙලා තියෙන්නේ. වගේම මහජන දිනය සඳුදා බවට පත් කිරීමත් මේට බලපෑ තවත් කාරණාවක් විදිහට සඳහන් වෙද්දී ජාතික පාසල්වල අතරබැදි සිසුන් දාන නව ක්‍රමවේදයක්. තවත් පුවත් වාර්තාවල අපට දකින්නට පුළුවන්කම තිබෙන මං කලින් කිව්ව අරුණ වාර්තාව අද පුවත්පතේ තියෙනවා. ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ගැනීම తాවකාලිකව නවත්වයි කියලත් වාර්තාවක් පළ වෙලා තිබෙනවා. අපි බොහෝ කරුණු කාරණා උපුටා ගත්ත මේ ප්‍රධාන සිරස්තල අද පුවත් වාර්තාවල සඳහන් වන මුල් පිටුවේ අද දකින්නට නැහැ. ඊයේ දවසේදී අවසන් ගමන් ගිය මහනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමේ ඛේදවාචකයට ලක්වුණු ඒ දරු පවුල පිළිබඳ කාරණා. නමුත් ඇතුල් පිටුවකින් සොයාගත් අරුණ පුවත්පතේ 3 වෙනි පිටුවෙන් කඳුළු වැස්සී තෙමි තෙමි දූසිගිත්තිය හා මව්පියෝ එකට මිහිදන් වෙති. වන්දි අවශ්‍ය නැහැ. සාධාරණ පරීක්ෂණයක් විතරයි ඕනේ. මියගිය අචලා ඒකනායකගේ පියා. අහස පොළව නුහුලන බූවැලිකඩ ඛේදවාචකය කියලා නම් කරමින් අද අරුණ මෙලෙස වාර්තාවක් ගෙනෙනවා. අනෙක් පත්තරවල ඇතුල් පිටු වාර්තාවල තිබෙන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ අවසන් කටයුතු සිදු කෙරෙන මොහොතට විදේශගතව සිටි මේ මියගිය පුද්ගලයාගේ සහෝදරයා වැඩිමහල් සහෝදරයා චමිලගේ වැඩිමහල් සහෝදරයා පැමිණියා. ඒ ඇම්බියුලන්ස් රථයකින් තමයි ගිලන් රථයකින් තමයි ඔහු පැමිණියේ. මොකද ඔහු නිරෝධායනයට රැගෙන යන ගමන් තමයි මෙලෙස මහයාව සුසාන භූමියේ අවසන් කටයුතු කෙරෙන මොහොතට ඔහුට සහභාගී වන්නට රථයේ සිටම අවසන් ගෞරව දක්වන්නට ඉඩ කඩ සැලසුවේ. එහිදී ඔහු කළ කී දෑ පිළිබඳව බොහෝ කම්පනයකින් බොහෝ දෙනා දැක්කේ. කතා කළේ දැඩි වේදනාවක් බොහෝ දෙනා තුළ ජනිත කරන දසුණක් බවට සිදුවීමක් බවට පත් වුණා. මේ සහෝදරින් අතර මොනතරම් බැඳීමක් තිබුණාද කියන එක සහ මේ පවුල සහ ඔහු අතර මොනතරම් බැඳීමක් තිබුණාද කියන එකෙහිදී පෙනුණු කාරණාව. ඒ අතරේදී අර ඒ නිවසේම සිට දිවි බේරාගත්තු ඥාති සොයුරිය කී කතාව පිළිබඳවත් අවධානය දෙන්නට ඕනේ. ඇය සඳහන් කරනවා කඩා වැටුණු ගොඩනැගිලි ද්‍රව්‍ය හැරුණාට පස්සේ ගෘහ භාණ්ඩවත් වටිනා කියන කිසි දෙයක් පෙනෙන්නට නැහැ කියන එක. ඒ අනුව ගත්තට පස්සේ ප්‍රමාණවත් කාලයක් තුල මේ නිවස හිමිකරුවන් ඒ කාලය ප්‍රයෝජනයට අරගෙන Tamanගේ බඩමුට්ටු ටික Tamanට අවශ්‍ය වටිනා දෑ රැගෙන යන්නට කාලය කැපකිරීම පිළිබඳව බොහොම හොඳින් පෙනෙනවා කියන එකයි ඔවුන්ගේ මතය. ඒ කාලය ප්‍රයෝජනයට අරන් මේ අයටත් නිසි දැනුම් දීමක් කරන්න කටයුතු කරා නම් මේ ජීවිත තුන බේරා ගන්නට තිබුණු බව ඔවුන් ප්‍රකාශ කරන කාරණාව. ඉතින් මේ පවුලේ පියා ප්‍රකාශ කරන්නේ වන්දියක් නෙමේ අවශ්‍ය මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කියන එක. අපි අවධානය යොමු කරන්න කැමති ඊයේ දවසේදී අපි මේ පිළිබඳව සහ මේ ගොඩනැගිලි ඉදිකිරීම අනාරක්ෂිත ඉදිකිරීම මේ ආදිය පිළිබඳව බෑවුම්වල නිවාස ඉදිකිරීම කඳුකර ප්‍රදේශවල මේ පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡාවක් පවා සිදු කරනු ලැබුවා. එහිදීත් බොහෝ වැදගත් කරුණු කාරණා අනාවරණ කරන්නට සමත් වුණා. දැනුත් මේ පිළිබඳවත් ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වැනි ආයතන ගිහිල්ලා ඉදිකරන්නට භාවිත කරපු අමුද්‍රව්‍ය ආදියේ ඉඳලම මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙය පාඩමක් කර ගනිමින් තවත් තැනක මෙවන් ඛේදවාචක නොවන්නට වග බලා ගැනීම තමයි කාගෙත් යුතුයකම වගකීම කියලා සඳහන් කරමින් අපි තවත් විරාමයකට ගමන් කරනවා. පිළිසඳරේදී හමු වන බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.